ආයුබෝවන් දුවල පුතාලා සියලු දෙනාටම මම අද ඔයාලට කියලා දෙන්නේ 9 ශ්‍රේණියේ පයිතගොරස් සම්බන්ධය කියන පාඩම. ඒතර ළමයි මෙන්න මේ පාඩම ඊටාම වැදගත් පාඩමක්. ඔයාලා දන්නවා ඇති සමහරට මේක මේ සාමාන්‍ය පෙළ විභාගෙදී ප්‍රශ්න සඳහාත් වෙනවා. ඒතර සම්පූර්ණ ප්‍රශ්නයක් එක කොටසේ එන්නත් පුළුවන්. ඊට අමතරව දෙවෙනි කොටස් වල යම් කොටසකට අහන්නත් පුළුවන්. හරි එතකොට ආයෙනම් ඔයාලා මේ පාඩම හොඳින් සවන් දෙන්න. මේ පාඩම අවසන් වෙනකොට ඔයාලට මේ පයිතගොරස් සම්බන්ධය ආශ්‍රිත ඕනෑම ගැටලුවක් විසඳන්න පුළුවන් ආකාරයට මම කියලා දෙනවා. හරි නේද? එහෙනම් අපි පාඩමට යමු. මුලින්ම අපි බලමු ත්‍රිකෝණී ත්‍රිකෝණයක් කියන්නේ මොකක්ද කියලා. ඒතර ළමයි දන්නව ඇති සමහර විට ඒ වුණාට මම මේ පාඩම මුලින් ඉඳලම කියලා දෙනවා. මේ බලන්න ත්‍රිකෝණී ත්‍රිකෝණයක් බලන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණයක් ගත්තොත් මේකේ එක කෝණයක් ඍජු කෝණයක් එක කෝණයක් පමණක් ඍජු කෝණයක්. ඒ කියන්නේ එක් කෝණයක් අංශක 90යි. මම මේක ABC කියලා ගන්නම්. මෙන්න මේ B වලදී කෝණය අංශක 90යි. මෙන්න මේ වගේ එක් කෝණයක් අංශක 90ක් වන ඕනෑම ත්‍රිකෝණයකට කියනවා ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා. හරිනේද? ඒතර එක් කෝණයක් අනිවාර්යෙන් අංශක 90ක් වෙන්න ඕන. එතන මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ මෙන්න මේ පාදයක් ඉතා වැදගත් වෙනවා. මේ බලන්න මෙන්න මේ අංශක 90 කෝණයට ඉදිරියෙන් තියෙන පාදය. අංශක 90ට ඉදිරියෙන් තියෙන පාදයට කියනවා කර්ණය කියලා. කර්ණය. අර විතර මතක තියාගන්න ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක අංශක 90ට ඉදිරියෙන් තියෙන පාදයේ නම තමයි කර්ණය කියලා කියන්නේ. කර්ණය පාදය. කර්ණය පාදේන කෙටියෙන් කර්ණය කියලා මතක තියාගන්න. කර්ණය පාදය කියලා තමයි මේකට කියන්නේ. හරිද? ඒතකොට මෙන්න මේ පයිතගොරස් සම්බන්ධය ලියද්දි මෙන්න මේ කර්ණය කියන එක දැනගන්න ඕන. කර්ණය අඳුන ගන්න පුළුවන් වෙන්න ඕන. ඒතකොට කර්ණය ගත්තාම තව පාද දෙකක් තියෙනවා. හරි. ඒතකොට මෙන්න මේක තමයි ඍජුකෝණී ත්‍රිකෝණය. ඊට අමතරව මෙන්න මේ පාඩම සඳහා තව අවශ්‍ය වෙන කරුණක් තමයි සංඛ්‍යාවක වර්ගය ගන්න දැනගන්න ඕනේ. ඒ වගේම සංඛ්‍යාවක වර්ගමූලය ගන්න දැනගන්නත් ඕන. මම මුලින්ම වර්ගය ගැන කියන්නම්. ඒතර මෙන්න මේ ටික ඔයා කටපාඩම් කරගන්න. 1 සිට අපි හිතමු 5 20කට වගේ ඔය බලමු. 1 වර්ගය එකේ වර්ගය කියන්නේ ළමයි එක වැඩි කිරීම 1 1 වරක් 1 1යි. ඊළඟට පිළිවෙලට ගත්තොත් දෙකේ වර්ගය කියන්නේ දෙක වැඩි කිරීම 2. දෙවරක් 2 කීයද? 4යි. දෙකේ වර්ගය 4යි. තව එකක් ගමු 3ේ වර්ගය. එහෙනම් 3ේ වර්ගය කියන්නේ 3 වැඩි කිරීම 3. 3 වරක් 3 කීයද? 9යි. ඔය විදිහට 4ේ වර්ගය කියන්නේ 4 වැඩි කිරීම 4. 4 වරක් 4 16යි. 5ේ වර්ගය කියන්නේ 5 වැඩි කිරීම 5. 5 වරක් 5 25යි. 6ේ වර්ගය 6 වරක් 6 30යි. ඒතර මේ විදිහට එන්නේ මම ඒ ටික ලියන්නේ නැහැ. ඒ ආයතකමු 7ේ වර්ගය 7 වරක් 7 49යි. 8ේ වර්ගය 8 වරක් 8 64යි. 9ේ වර්ගය 9 වරක් 9 81යි. 10ේ වර්ගය 10 වරක් 10 100යි. 11ේ වර්ගය 11 වරක් 11 121යි. 12ේ වර්ගය කියන්නේ 12 වරක් 12 144යි. ඊළඟට ගන්නම් 13ේ වර්ගය 13 වරක් 13 කියන්නේ 169යි. 14ේ වර්ගය 14ක් කියන්නේ 196යි. හරි. ඊට පස්සේ බලමු 15ේ වර්ගය 15 වරක් 15 225යි. 16ේ වර්ගය 16ේ වර්ගය කියන්නේ 6 වරක් 36යි. 3ක් ඉතිරි. ඒතර ළමයට මෙන්න මෙහෙම ගන්න පුළුවන්. දැන් එකපාර මතක නැත්නම් මෙහෙම වැඩි කරලා ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර මතක තියාගත්තොත් එකපාරම ගන්න පුළුවන් නේ. බලමු 16 වර්ග වෙන විදිය 6 වරක් 36න් ආය 3ක් ඉතිරි. 6 වරක් 6යි 3යි 9යි. 1 වරක් 6යි 1 වරක් 1යි. 6යි 9යි 6යි 5න් 5ක් ඉතිරි 2යි. 256ක් වෙනවා 16 වර්ග. හරි. ඔය 16 වර්ගය ආව විදිය 17 වර්ගය එහෙනම් 17 වර්ගයක් ගමු. මම මෙතන හදන්නම් 17 වර්ගය කියන්නේ 17 වරක් 17යි. 4ක් 4 49 9 4ක් ඉතිරි 4ක් 7 4යි
11 11ක් 7යි 11ක් 1යි 9යි 7යි 1යි 8යි 289ක් එනවා. 289යි. ඔය 17 වර්ගය ආවේ ඉදිරියට ඔයා මේ මතක නැත්නම් මේ විදිහට ගන්න ක්‍රමයේ හරිය ඉගෙන ගන්න. 18 වර්ග කියන්නේ 18 වරක් 18. 8 වරක් 8 64න් 4 6ක් ඉතිරි. 8 වරක් 8 6යි 14යි 1 වරක් 8යි 1 වරක් 1යි. 4යි 8 4 12න් 2 එකක් ඉතිරි 324ක් එනවනේ. 324ක් වෙනවා 18 වර්ගය. 324. හරිද? මම ගමු ඉස්සරට යනකම් ගන්නම් 19 වර්ගය කියන්නේ 19 වරක් 19. 9 වරක් 1 9 81කින් 1 8ක් ඉතිරි 9 වරක් 9 8 17 1 වරක් 9 1 වරක් 1යි 1යි 9 7 16 361ක් එනවා 19 වර්ගෙ මොකටද මෙතන මකන්නම් ඊට පස්සේ 19 වර්ගය කියන්නේ 361යි 20 වර්ගය මතක තියාගන්න ලේසි 20 20ක් කියන්නේ 400යි. ඉතින් ඔන්න ඔය විදිහට මතක තියාගන්න. මතක නැත්නම් අර බැරි ඒවා අර විදිහට හදලා ගන්න. හරි. එහෙනම් ඔන්න ඔය ටික පොඩ්ඩක් ක්ලියර් සටහන් කරගන්න. මම මේකේ මකන්න. දන්න විදිය දන්නනේ. හරි. මෙන්න මේ ටික පොඩ්ඩක් සටහන් කරගන්න. හරි. ඊළඟ මේ වර්ග මූලය ගන්න යන වර්ග මූලය. මෙන්න මේකත් වැදගත් වෙනවා ළමයි. මේ වර්ග මූලය වෙතෙන්දී වර්ග මූල දන්න සංඛ්‍යාවක තමයි වර්ග මූලය ගන්න තියෙන්නේ. හරිද? බලන්න මේ මෙන්න මේ වගේ සංඛ්‍යා ආවට පස්සේ ඒකේ වර්ග මූලය මේක අනිත් පැත්ත යන්නේ. බලමු මෙන්න මේක 4 කියලා 4 වර්ග මූලය. අන වර්ග මූල ලකුණ එහෙනම් 4 වර්ග මූලය. දැන් බලන්න මේකෙන් අනිත් පැත්ත 4 හැදෙන්නේ කොහමද? 2 වර්ගය නේද? දෙවරක් දෙකනේ. එහෙනම් 4 කියන්නේ 2 වර්ගයනේ. 2 වර්ගයේ වර්ග මූලය. මෙහෙම ලියන්න අවශ්‍ය නැහැ. එකපාරම ගන්න පුළුවන්. මම එන විදියම කියලා දෙන්න හදන්නේ. 2 වර්ගය 4 එන්නේ 2 දෙවරක් දෙකනේ. ඒතර බලන්න 4 එන්නේ මොන පූර්ණ සංඛ්‍යාවෙන් පූර්ණ සංඛ්‍යාවෙන් වැඩි කරොත්ද කියලා. 4 එන්නේ 2 වර්ගය. එහෙනම් 2 වර්ගයේ වර්ගමූලය ගත්තේ මේ වර්ගයේ වර්ගමූල ලකුණයි කපල යනවා. ඉතුරු වෙන්නේ කීයද? 2යි. එහෙනම් 4 වර්ගමූලය කීයද? 2යි. ඉතින් ඔන්න ඔය විදිහට මතක තියාගන්න. එහෙනම් තව එකක් ගමු 16 වර්ගමූලය. 16 වර්ගමූලය කියන්නේ 16 එන්නේ කොහමද? 4 වරක් 4 නේද? 16 කියන්නේ නම් 4 වර්ගය. 4 වර්ගයේ වර්ගමූලය. 4 වර්ගයේ වර්ගමූලය කියන්නේ කීයද එහෙනම්? 4යි. ඔය විදිහට අපි ගමු 36. 36 වර්ගමූලය එහෙනම් කීයද? 36 එන්නේ මෙතනින් ඔන්න බලන්න 36 කියන්නේ 6 වර්ගයනේ. එහෙනම් වර්ගය අමතක කරලා සංඛ්‍යාව තමයි උත්තරේ. කීයද එහෙනම්? 6යි. ඉතින් ඔය විදිහට ඕනම සංඛ්‍යාවක වර්ගමූලය හොයන්න පුළුවන්. වර්ගමූලය ලේසියෙන්ම හොයන මම ක්‍රිටිකමයක් දාලා ඇති මගේ වීඩියෝ වල බලන්න. ඒතර ඒක හරියට හුරුුණා නම් මේ තප්පර 5න් වගේ වර්ගමූලය හොයන්න පුළුවන්. ඔයාලා බලන්න මේ වර්ගමූලය සෙවීම කියලා ඇති පහසු ක්‍රමයක්. හරි. තප්පර 10න් 5න් වගේ හොයන්න පුළුවන්. ඊට පස්සේ මම ගන්න මේ ලොකු ගානක් මෙන්න 225. 225 වර්ගමූලය. ඉතින් ළමයින්ට මෙන්න මේක මතක තිබ්බනම් 225 කියන්නේ 15 වර්ගයනේ. එහෙනම් 15 වර්ගයේ තියෙන වර්ගය අමතක කරොත් උත්තරේ කීයද? 15යි. 225 වර්ගමූලය නම් 15 විදිහට ගත්තොත් 324. 324 වර්ගමූලය එහෙනම් 324 එන්නේ 18 වර්ගයෙන්. එහෙනම් 324 වර්ගමූලය කීයද? 18යි. හරිද? හරි. ඔය ටික ලියා ගන්න. හරි. එතකොට දැන් බලමු මෙන්න මේ පයිතගොරස් සම්බන්ධය කියන්නේ මොකක්ද කියලා. මේ පයිතගොරස් සම්බන්ධය මේ ප්‍රකාශ කරලා තියෙන්නේ මේ පයිතගොරස් කියන විද්‍යාඥයා විසින්. ඔහු කියනවා මෙන්න මෙහෙම. ත්‍රිකෝණී ත්‍රිකෝණයක. ඒතර මේ පයිතගොරස් සම්බන්ධය වළංගු වෙන්නේ අනිවාර්යයෙන්ම ත්‍රිකෝණී ත්‍රිකෝණයකට. ත්‍රිකෝණී නොවන ත්‍රිකෝණ වලට මේ පයිතගොරස් සම්බන්ධය වළංගු වෙන්නේ නෑ. ඔහු කියනවා ත්‍රිකෝණී ත්‍රිකෝණයක මේ කර්ණය පාදයේ මත අඳින ලද සමචතුරාස්‍රය. මෙන්න කර්ණය පාදයේ AC. මම මේ AC වල සමචතුරාස්‍රයක් අඳිනවා. අපි දුම් මේ පාදය දිග A කියලා. සෙන්ටිමීටර් 10 කියලා හිතමු. 10 නම් සමචතුරාස්‍රයක් ඇද්දොත් මේ සමචතුරාස්‍රයේ පාද ඔක්කොම කීයක් වෙන්න ඕනද? 10 බැගින් වෙන්න ඕන. ඒ සමචතුරාස්‍රයක පාද හතරම දිගින් සමානයි. අන්න මම ওই විදිහට ඇඳ සමචතුරාස්‍රය. තමයි
ඉල්ලත් ඇති පොඩ්ඩක්. ඔන්න AC කියන කර්ණයේ පාදයේ මත අඳින ලද සමචතුරාශ්‍රය. මේක A නම් ළමයි මේකත් මොකද්ද වෙන්නේ? A නේද? හරිද? මේ පාදයේ AC නම් මේ පාදයට මොකද්ද? AC. මේ පාදයට AC. ඒ පාද අතරම සමානයිනේ නේද? පාද අතරම සමානයි. වන කර්ණයේ මත අඳින ලද සමචතුරාශ්‍රය. මෙන්න මේ BC මත මේ BC මත සමචතුරාශ්‍රයක් අඳිනවා. හරි. AB මත සමචතුරාශ්‍රයක් අඳින මේ සියලුම පාද මත සමචතුරාශ්‍රය අඳින. ඒතර පාදවල මේ පාදයේ දිගයි මේකයි ඔක්කොම සමානයි. එහෙනම් මේකේ දිග මේකේ දිගයි සමානයි. හරි. එතකොට පයිතගොරස් කියන්නේ අපිට මේ පාදයේ B මේ පාදයේ C කියලා sorry මේක A මේක B මේක C කියලා ගන්න. හරිද? right. පයිතගොරස් කියන්නේ මේ කර්ණයේ පාදයේ මත අඳින ලද සමචතුරාශ්‍රයේ වර්ගඵලය. වර්ගඵලය. එන වර්ගඵලයක් ගැන කියන්නේ. මෙන්න මේකේ වර්ගඵලය, ඒ කියන්නේ මෙන්න මේ සමචතුරාශ්‍රයේ වර්ගඵලය සමාන වෙනවලු ඉතුරු පාද මත අඳින ලද සමචතුරාශ්‍රවල වර්ගඵලව එකතුවට. අපිට මේකේ වර්ගඵලය 10යි නම් ඒක සමාන වෙනවලු මේකේ වර්ගඵලයේ එකතුවට. මම මේක ගන්නම් PQ කියලා. PQ මේක RS කියලා ගන්නම්. මේක TU කියලා ඔන්න විදිහට මම සංකේත ටිකක් ගත්තා. හරි සංකේත දැම්ම කියලා බය වෙන්න එපා. right. ඒතර එයා කියන විදිහට මෙන්න මේ කාරණය මත අඳින සමචතුරාශ්‍රයේ වර්ගඵලය කියන්නේ APQC වර්ගඵලය සමාන වෙනවලු ඉතුරු පාද මත අඳින ලද සමචතුරාශ්‍රවල වර්ගඵලවල එකතුවට. එනවා මේකේ වර්ගඵල එකතු කිරීම මේකේ වර්ගඵලය. මේක BCRS වර්ගඵලය එකතු කිරීම මේක ABUT වර්ගඵලය. ඉතින් මෙන්න මේක තමයි පයිතගොරස් කියන්නේ. හරිද? ඕක තමයි පයිතගොරස් සම්බන්ධය. එනකොට අපි ගණන් හදන්න පහසු වෙන්න මේක තව පොඩ්ඩක් සුළු කරලා ප්‍රකාශනයකට ගන්න. ඔන්න අපේ ප්‍රකාශනය ගන්න විදිය බලන්න. APQC කියන්නේ මේකනේ. APQC සමචතුරාශ්‍රය වර්ගඵලය කියන්නේ AC වැඩි කිරීම මේ පැත්තනේ. AC වැඩි කිරීම CQ නේ. ඉතින් ළමයි AC CQ මොකද්ද වෙන්නේ? සමානයි නේද? ඇයි මේ දෙකම සමානයි නම් මේකත් AC නේ මේකත් AC කියලා ගන්න පුළුවන්. හරිද? සමානයි. BCRC BCRS කියන්නේ මේක. මේකේ වර්ගඵලය කියන්නේ BC වැඩි කිරීම දිග වැඩි කිරීම පළලනේ. එහෙනම් දිග පළ සමාන නිසා මේකත් ලියන්න පුළුවන් BC වැඩි කිරීම BC කියලා. ප්‍රශ්නයක් නැහැ. right. ඊළඟ එක මේකේ වර්ගඵලය ABUT වර්ගඵලය කියන්නේ AB වැඩි කිරීම UB. හරි මොකක් හරි පාදවල දිග සමානයි නේද? අපිට ලියන්න පුළුවන් AB වැඩි කිරීම ABම කියලා. එහෙනම් මේ පාද හතරම සමානයි. හරි. එතකොට මෙතනින් එනවා AC වර්ග සමානයි BC වර්ග. AC වැඩි කිරීම AC කියන්නේ AC වල වර්ගය. BC වැඩි කිරීම BC කියන්නේ BC වල වර්ගයයි. BC දෙකක් තියෙනවා එකතු කිරීම AB වැඩි කිරීම AB කියන්නේ AB වල වර්ගය. ඔන්න බලන්න. මෙන්න අපි ගත්ත ප්‍රකාශනයක් පයිතගොරස් සම්බන්ධයෙන්. එහෙනම් මේක තමයි පයිතගොරස් සම්බන්ධය. දැන් විභාගෙ යවුවොත් පයිතගොරස් සම්බන්ධය ලියා දක්වන්න කියලා වචනයෙන් කියලා මෙන්න මේක ලියලා පෙන්නන්න. ඊට පස්සේ අපි ගණන් හදද්දි මෙන්න මේ වගේ ප්‍රකාශනයකට ගන්න. මේ AC කියන්නේ මේ කර්ණයේ පාදය. කර්ණයේ පාදයේ දිග වර්ගය සමානයි ඉතුරු පාද මේ BC කියන්නේ ඉතුරු පාදයක්. ඒකේ වර්ගය එකතු කිරීම AB කියන්නේ අනිත් පාදනේ. එහෙනම් කර්ණයේ පාදයේ වර්ගය සමානයි ඉතුරු පාදවල වර්ගවල එකතුවට. ඔන්න අපි පයිතගොරස් ක්‍රමයෙන් ගත්ත ප්‍රකාශනය. ඉතින් මේක තමයි අවශ්‍ය වෙන්නේ ගණන් හදන්න. හරි. ඉතින් මේක තව විදිහකට පාදවල දිගින් කිව්වොත් AC කියන්නේ පාදයේ දිග C නේ. එහෙනම් C වර්ගය සමානයි BC පාදයේ දිග කීයද? B. B වර්ගය එකතු කිරීම ඉතුරු පාදය A වර්ගය. ඔන්න. හරිද? එහෙනම් අපිට ගණන් හදද්දී අවශ්‍ය වෙන්නේ කර්ණයේ පාදයේ වර්ගය සමානයි ඉතුරු පාදවල වර්ගවල එකතුවට කියන මෙන්න මේ සම්බන්ධතාවය. හරි. ඔය ටික ලියාගමු.
හරි මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක් දාලා තියෙනවා. මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණ දෙක සඳහා පයිතගොරස් සම්බන්ධය ලියා දක්වන්න. ඒතර අර වචනයෙන් ලියලා පළවෙනි එක නෙවෙයි වර්ගඵල සම්බන්ධය නෙවෙයි අපි අර පස්සේ ගත්ත සම්බන්ධතාවය තමයි ලියන්න ඕන. ඒ කියන්නේ පාදවල දිග අතර සම්බන්ධතාවය තමයි ලියන්න ඕන. හරි එහෙනම් මෙන්න මේකේ ලියන්න බලන්න පයිතගොරස් සම්බන්ධතාවය. පාද දිග අනුව ලියන්න බලන්න. එහෙනම් කියන්නේ කර්ණයේ පාදයේ වර්ගය සමාන ඉතුරු පාදවල වර්ගවල එකතුවට මේක ගත්තොත් කර්ණය කියන්නේ PQ. එහෙමනම් PQ වර්ගය සමාන වෙනවා ඉතුරු පාද දෙකේ වර්ගවල එකතුවට. PR වර්ගය දාන RQ වර්ගය. එදෙන මාරුණක් කමන්නේ. RQ වර්ගය එකතු කිරීම PR වර්ගය මාරුණ ප්‍රශ්නයක් නැහැ දෙන්න. PR වර්ගය ඒ පාදයේ දිගේ වර්ගය එකතු කිරීම RQ පාදයේ දිගේ වර්ගය නම් ඔන්න ඒක හරියි. දෙවෙනි එක මෙන්න මේකේ පයිතගොරස් සම්බන්ධතාවය ලියන්න පාදවල දිග අනුව කර්ණයේ පාදය කියන්නේ LM. එහෙනම් LM වල වර්ගය සමානයි ඉතුරු පාදවල දිගේ වර්ගවල එකතුවට. ඒතර ලියන්න පුළුවන් LN වර්ගය දාන NM වර්ගය. මේ දෙන මාරුණක් කමන්න. දැන් මෙන්න මේ සමීකරණේ පැත්ත දෙක මාරු කරලා ලියුවත් ප්‍රශ්නයක් නෑ මෙහෙම. මේ පැත්තෙන් ලියලා වර්ගය සමානයි LM වර්ගය. ඉතින් ප්‍රශ්නයක් නෑ නමනේ. ඉතින් මේ සමීකරණය හරියට කරකවලා ලියුවා වගේ ඒ විදිහට මාරු කරලා ලියුවත් ප්‍රශ්නයක් නෑ. හරි. ඔය දෙක සටහන් කරගන්න. දැන් මේ ගාන මෙන්න මේකත් ලියන්න බලන්න පයිතගොරස් සම්බන්ධය පාදවල දිග අනුව. එහෙනම් මේකේ කර්ණය කියන්නේ මොකද්ද? අංශක අනුව ඉදිරියෙන් තියෙන පාදය කියන්නේ BC. එහෙමනම් කර්ණය BC වල වර්ගය සමානයි ඉතුරු පාදවල වර්ගවල එකතුවට. ඉතුරු පාදය AB. එහෙනම් AB වර්ගය එකතු කිරීම මෙතනින් ඉතුරු පාදය AC. AC වල වර්ගය. හරිද? right. එතකොට මෙන්න මේ පාදවල දිගක් දීලා තියෙන අන්නේ ඇසුරෙන් ලියන්න පුළුවන්. BC කියන්නේ S නේද? S වල වර්ගය. මේ පාදයේ දිග S සිම්පල් S. S වර්ගය සමානයි AB වර්ගය කියන්නේ R නේ. R වර්ගය එකතු කිරීම AC කියන්නේ T. T වල වර්ගය. ඒතර ළමයි මේක මේ දෙන්න මාරුණාට ප්‍රශ්නයක් නැහැ. T වර්ගය එකතු කිරීම R වර්ගය කියලා ලිව්වත් ප්‍රශ්නයක් නැත. හරිද? හරි ඔක සටහන් කරගන්න. හරි මෙන්න මේ ගාන බලන්න. මෙන්න මේකේ මේ තියෙන ඍජුකෝණාශ්‍රයක් ABCD කියන ඍජුකෝණාශ්‍රයක්. මෙන්න මේ ඍජුකෝණාශ්‍රයේ අවාට හොඳට බලන්න බැලුවම පේන මේ ඍජුකෝණී ත්‍රිකෝණ කිහිපයක් තියෙනවා. ඒක ඔයාලා කරන්න ඕන මෙන්න මේකේ තියෙන ඍජුකෝණී ත්‍රිකෝණ ටික අඳුනගෙන අන්නේ ඍජුකෝණී ත්‍රිකෝණ සියල්ලටම පයිතගොරස් සම්බන්ධය ලියලා දාන්න. හරි එහෙනම් පටන් ගමු. බලන්න මේ ඍජුකෝණයක් වන එක කෝණයක් ඍජුකෝණයක් වන ත්‍රිකෝණ. මෙන්න මේ ත්‍රිකෝණය බලන්න ABC. ABC කියන ත්‍රිකෝණය. ABC මෙන්න මේ ත්‍රිකෝණය ඒකේ එක කෝණයක් ඍජු කෝණයක්. මෙන්න මේ කෝණය තමයි ඍජු කෝණය වෙන්නේ. හරිද? එහෙනම් ඒක ඍජුකෝණී ත්‍රිකෝණයක්. දැන් මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ කර්ණය මොකද්ද? මෙන්න මේක තමයි කර්ණය. අංශක අනුව ඉදිරියෙන් තියෙන පාදය කර්ණය කියන්නේ AC. එහෙනම් පයිතගොරස් සම්බන්ධය ලියමු. පාද අනුව AC වල වර්ගය සමානයි ඉතුරු පාදවල වර්ගවල එකතුවට BC වර්ගය ධන AB වර්ගය. AB වර්ගය එකතු කිරීම BC වර්ගය. ඔන්න ඒක ත්‍රිකෝණයකට හරි. පළවෙනි එක හරි. තව එකක් බලමු. මේ බලන්න මේක ගත්තොත් මේක ADC කියන ත්‍රිකෝණය මේක අංශක 90යිනේ. එහෙනම් ADC ත්‍රිකෝණය ගත්තොත් ත්‍රිකෝණී ත්‍රිකෝණයක්. මෙතෙන් ත්‍රිකෝණයක් නෙවෙයි මෙතන පොඩි කෝණයක් නේ. මෙතෙන් ත්‍රිකෝණය කියන්නේ මෙන්න මේක තේරුම් ගන්න. ත්‍රිකෝණය කියන්නේ මෙන්න මෙතෙන්දි. මෙතන කෝණයක් මේක ලොකු කෝණයක් අනුුණාට මේ ත්‍රිකෝණයේ කෝණය ඕකනේ. ඒක ත්‍රිකෝණයක් නෙවෙයි. හරිද? මෙතෙන් තමයි ත්‍රිකෝණය තියෙන්නේ. එහෙනම් ඒ ත්‍රිකෝණී ත්‍රිකෝණයේ කර්ණය කියන්නේ AC. ඉතුරු පාද දෙක DC සහ DA. එහෙමනම් කර්ණයේ පාදය කියන්නේ AC. AC වල වර්ගය සමානයි AD වල ඉතුරු පාද දෙකේ වර්ගවල එකතු AD වර්ගය දන DC වර්ගය. දෙකක් හරි. තව බලන්න මෙන්න මෙතන තව ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙනවා පේනවද මේ? AQP කියන
PQ ත්‍රිකෝණය තුන්වෙනි එක APQ AQP හරි APQ හරි කැමති එකක් මෙන්න මේ APQ කියන ඍජු කෝණී ත්‍රිකෝණය ඍජු කෝණය වෙන්නේ මෙන්න මෙතෙන්දි මේ Q වලදී තියෙන කෝණයනේ එහෙනම් එක කෝණයක් ඍජු කෝණයක් නම් මේක ඍජු කෝණී ත්‍රිකෝණයක් මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ කර්ණය එනවා AP කර්ණය AP එහෙනම් AP වල වර්ගය සමානයි ඉතුරු පාද දෙක මේක AQ වල වර්ගය එකතු කිරීම මේක PQ හරි QP හරි QP වල වර්ගය හරි නේද ළමයි බලන්න තව තියනවද කියලා තව තියනවද ඔව් තව තියෙනවා මේ බලන්න මෙන්න මෙතන ADQ කියන්නේ මේ පොඩි ADQ හතර ADQ ත්‍රිකෝණය ADQ ත්‍රිකෝණය මෙන්න මේ පොඩි ත්‍රිකෝණය ඒකෙත් මේ කෝණයේ අංශක 90යි එහෙනම් මේක ඉදිරියෙන් තියෙන පාදේ තමයි කර්ණය එහෙනම් AQ එහෙනම් AQ වර්ගය සමානයි ඉතුරු පාද දෙක DQ වර්ගය එකතු කිරීම මේක DA වර්ගය හරිද ඔන්න හතර තව බලමු තව තියෙනවා පස්වෙනි එක බලමු මෙන්න මේක බලන්න QCP කියන ත්‍රිකෝණය මෙන්න මේක QPC කියන ත්‍රිකෝණය ඒක ගත්තොත් අංශ 90 වෙන මෙන්න මේ කෝණය C වල තියෙන කෝණයනේ ඒක කාරණේ එතකොට PQ වල වර්ගය මම මේ ත්‍රිකෝණය අමල් ලියන්නම් QCP ත්‍රිකෝණය ගත්තොත් ඒක කාරණේ QP වල වර්ගය සමානයි ඉතුරු පාද දෙක එකක් PC අනිත් එක QC එහෙනම් PC වල වර්ගය දන QC වල වර්ගය න එකත් හරි තව බලමු 6 තව ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙනවා මෙන්න මෙතන මේ ABP කියන ABP ත්‍රිකෝණය ඒකේ කෝණය මෙතන 90 නිසා ඒක ඍජු කෝණී ත්‍රිකෝණයක් එහෙනම් කර්ණය වෙන්නේ AP වල වර්ගය සමානයි PB වල වර්ගය එකතු කිරීම AB වල වර්ගය හරි නේද තව ඍජු කෝණී ත්‍රිකෝණ තියනවද මේකේ නෑ නේද හරි එහෙනම් ඔය ටික තමයි මේකේ තියෙන ඍජු කෝණී ත්‍රිකෝණ ටික හරි ඔය ටික සටහන් කරගන්න හරි දැන් බලමු මෙන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණවල පාද දෙකක් දුන්නට පස්සේ අනිත් පාදය හොයාගන්න පුළුවන් මෙන්න මේ පයිතගොරස් ප්‍රමේය ඇසුරෙන්. ඒතර පාදවල දිගවල් දෙකක් දෙන්න ඕන. පාදවල දෙකක දිග දෙන්න ඕන. දුන්නට පස්සේ තව එක පාදයක් හොයාගන්න හැකි. එතකොට කර්ණය නෙවෙයි ඕනම පාදයක් හොයාගන්න හැකි. හැබැයි පාද දෙකක දිග දෙන්න ඕන. දැන් බලන්න මෙන්න මේකේ මේ හොයන්න ඕන කර්ණය. කර්ණය AC නේ. එන ඒක x කියලා දෙනවා. මෙන්න මේ x හොයන්න ඕන. ඉතුරු පාද දෙක දීලා. එවනම් මේකට පයිතගොරස් ප්‍රමේය දාන්න. පයිතගොරස් ප්‍රමේයට අනුව කර්ණයේ වර්ගය සමානයි ඉතුරු පාදවල වර්ගවල එකතුවට. එහෙනම් කර්ණය කියන්නේ AC නේ. AC කියන්නේ x කියලා ගන්නම්. x වල වර්ගය සමානයි ඉතුරු පාදවල වර්ගවල එකතුවට. 4 වර්ග එකතු කිරීම 3 වර්ගය. එහෙම නැත්නම් 3 වර්ග එකතු කිරීම 4 වර්ගය. මාරුනාට ප්‍රශ්නයක් නැහැ. මේක 4 වර්ග එකතු කිරීම මේ BA කියන්නේ 3නේ. 3 වර්ගය. ඒක වර්ග කරන්න ඕන. පාදයේ දිග වර්ග කරන්න ඕන. දැන් මේ පැත්ත සුළු කරන්න බෑ. ඒක x වර්ගමයි. මේ පැත්ත සුළු කරන්න පුළුවන් නේ දකුණු පැත්ත 4 වර්ගය. එහෙනම් මුලින්ම වර්ගය අරගන්න. 4 වර්ගය කියන්නේ 4 වරක් 4 16යි. 3 වර්ගය කියන්නේ 3 වරක් 3 9යි 16යි 9යි එකතු කරන්න කීයක් එනවද 25යි x වර්ග කියන්නේ 25යි මේ හෙව්වේ ළමයි x වල වර්ගය දැන් මේක හොයලා තිබ්බට ලකුණු දෙන්නේ නැහැ හරිද අපි හොයන්න ඕනේ x නේද මේ x වර්ග 25යි නම් x කියලා කියන්නේ 25 වර්ගමූලයට අන්න මතක තියාගන්න x වර්ග 25යි නම් එහෙනම් x හොයන්න මොකද කරන්නේ මේ සංඛ්‍යාවේ වර්ගමූලය ගන්න ඕන 25 වර්ගමූලය එතකොට මතක ඇති නේද මම කලින් පටන් ගත්තෙම කිව්වා 25 කියන්නේ 5 වැඩි කිරීම 5ෙන් එන්නේ 25 කියන්නේ 5 වර්ගය එහෙම 25 වර්ගමූලය කියන්නේ මේ 5 වර්ගයේ වර්ගමූලයනේ ඒතර වර්ගයේ වර්ගමූලය කපලා ගියාම ඉතුරු වෙන්නේ මොකද්ද 5 එහෙනම් 25 වර්ගමූලය 5යි එහෙමනම් ළමයි x වර්ගයේ කීයද සෙන්ටිමීටර් 5යි. හරි නේද? වර්ගමූලය ගන්න ඉතින් තේරෙනවනේ.
25 එන්නේ පහේ වර්ගය එන්නේ එහෙනම් ඒක වර්ගය අමතක කරලා සංඛ්‍යාව ලියන්නේ. එතන සංඛ්‍යාව 5. හරි. ඊට පස්සේ බලමු මේ දෙවෙනි එකේ තියෙන්නේ කර්ණයේ පාදයේ දීලා ඉතුරු පාද දෙක තමයි ඒකින් මෙන්න මේ පාදේ තමයි හොයන්න ඕනේ. ඒ තමයි හොයන්න ඕන. කර්ණයයි තව පාදෙකුයි දී. right එහෙනම් මේකත් පයිතගරස් ප්‍රමේයට අනුව කර්ණයේ වර්ගය දැන් ඔය පයිතගරස් ප්‍රමේය විදිහටම ලියා ගන්න. කර්ණය කියන්නේ කීයද? 10. එන කර්ණයේ පාදයේ 10යි. 10 වර්ගය සමානයි ඉතුරු පාදවල දෙකේ වර්ගවල එකතුවට. ඒ වර්ග එකතු කිරීම 8 වර්ගය. නැත්නම් 8 වර්ග එකතු කිරීම ඒ වල වර්ගය. මේ පාදයේ දිග a එහෙනම් ඒ වර්ග කරන්න එකතු කිරීම මේ පාදයේ දිග 8 වර්ග කරන්න. මෙතන එකතු කිරීම. හරි දැන් ඔය විදිහට සුළු කරමු. 10 වර්ගය කියන්නේ 10 වැඩි කිරීම 10 100යි. ඒ වර්ග එකතු කිරීම 8 වරක් 8 64ක් එයි. හරි. ඊට ඔයාලා සූත්‍ර පාඩමේ ඉගෙන ගත්ත මේක මේ උක්ත කිරීම ඒ තනි කර ගන්න ඕනේ. ඒනේ හොයන්න ඕන. එhmenan ඒ වර්ග තියෙන්නේ මෙතන නේ තියෙන්නේ. මේ පදේ වැඩක් නෑ. මේ 64 කියන පදේ වැඩක් වෙන්නේ නෑ. අපි ඒක නැති කරගමු. මේකට 64ක් එකතු කරලා තියෙන ඉඳ නැති කරන්න මොකද්ද කරන්නේ? 64ක් අඩු කරන්න. අඩු කරන්නේද මේ 64 කපල යන්නේ. ඒතර මේක කපල යනවා. හැබැයි මේක සමීකරණයක් නිසා මේ පැත්තෙනුත් 64ක් අඩු කරන්න ඕන. මේ පැත්ත කරපු දේ මේ පැත්තෙත් කරන්න ඕන. 100න් 64ක් අඩුනම 36යි. සමාන අර පැත්ත ඉතුරු වෙන්නේ a වර්ග. මම මේක පැත්ත මාරු කරලා ලියන්නම්. ලියුව නැත ප්‍රශ්නයක් නැහැ. එහෙනම් a වර්ග 36 නම් a කියන්නේ මොකද්ද? මේ 36 වර්ගමූලය. හරි 36 වර්ගමූලය 36 කියන්නේ 6 වරක් 6. එහෙනම් එක 6ක් ලියුවා නම් අර a කියන්නේ නම් කීයද? 6 වර්ගයේ වර්ගමූලය මේ කියන්නේ කීයද? 6. 36 කියන්නේ 6 වර්ගය. ඒකේ වර්ගය අමතක කරලා සංඛ්‍යාව දාන්න. මෙන්න තුන්වෙනි එක ඒක බලන්න කර්ණය දීලා එක පාදයක් දීලා අනිත් පාද හොයන්න ඕන y හොයන්න ඕන. එහෙනම් පයිතගරස් ප්‍රමේයට අනුව කියලා ලියන්න. මම ලියන්නේ නැහැ නැවතත්. කර්ණයේ පාදය කර්ණය කියන්නේ කීයද? 15යි. එහෙනම් 15 වර්ගය සමානයි ඉතුරු පාද දෙක වර්ගවල එකතුවට 9 වර්ගය එකතු කිරීම මේක මොකද්ද? y වල වර්ගය. 15 වරක් 15 කියන්නේ කීයද? 225යි. අර කලින් දුන්න එකකින් පොඩ්ඩක් බලන්න. නැත්තම් 15 15න් වැඩි කරලා ගන්න. 9 වර්ගය කියන්නේ 9 වරන් 9 81 එකතු කිරීම y වල වර්ගය. right. එතන මේ පැත්තේ y තියෙන්නේ. y තියෙන පදේ ඉතුරු කරලා අනිත් පදේ නැති කරන්න. 81 නැති කරන්න. එහෙනම් මොකද කරන්නේ? 81ක් අඩු කරන්න දෙපැත්තෙන්ම. 81 ධන y වර්ග අඩු කිරීම 81 දෙපැත්තෙම 81ක් අඩු කරනවා. අර පැත්තේ 81 කපලා යනවා. එහෙනම් මේ පැත්තේ තියෙන y වර්ගනේ. මම මේ y වර්ග මේ පැත්තෙන් ලියන. පැත්ත මාරු කරලා ලියන්න සමීකරණේ. මේ පැත්ත අර පැත්තෙන් ලියුවා. මේ පැත්ත මේ පැත්තෙන් ලියුවා. 225න් 81ක් අඩු කරලා බලමු. 225න් 81ක් අඩු කරන්න 5න් එකක් 4යි 12න් 8 4යි 144ක් එනවා. ඔය එන්නේ y වර්ගය. දැන් මේ කලබලයට ඔහම දාලා එක කැලයක් ගහන්න එපා. අපිට y නේ ඕන. y කියන්නේ මේ 144 වර්ගමූලයට y වර්ග 144 නම් y කියන්නේ 144 වර්ගමූලය 144 එන්නේ 12 වර්ගයෙන් 144 කියන්නේ 12 වර්ගයෙන් නේද 12 වර්ගයේ වර්ගමූලය. එතකොට මේ වර්ගයේ වර්ගමූලය කපලා යනවා ඉතුරු වෙන්නේ 12 විතර. එහෙනම් y වලගේ සෙන්ටිමීටර් 12යි. මෙතන සෙන්ටිමීටර් 6යි. හරිද ළමයි? ඔය ටික සටහන් කරගන්න. හරි. බලන්න මෙන්න මේ ගාන. මෙතන මේ ත්‍රිකෝණ කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එකක් තමයි මේ විශාල ත්‍රිකෝණය. මෙතන කෝණය 90යි. මේ විශාල ත්‍රිකෝණය තමයි එකක්. අනිත් එක තමයි මෙන්න මේ පොඩි ත්‍රිකෝණය. දැන් මේකේ හොයන්න ඕන මෙන්න මේක හොයන්න ඕන. ඊට පස්සේ a සහ x නේ ඔය දෙක හොයන්න ඕන. මුලින්ම බලමු හොයන්න ලේසි මොකක්ද කියලා. මේ පොඩි ත්‍රිකෝණය ගත්තොත් a හොයන්න පුළුවන්. හරි. විශාල ත්‍රිකෝණය ගත්තොත් එතකොට x හොයන්න පුළුවන්. මේ a හොයාගත්තට පස්සේ එකපාරම x හොයන්න යන්න බෑ. හේතුව මේ විශාල ත්‍රිකෝණයේ මේ පාදය දන්නවා. මේ පාදය සම්පූර්ණයෙන් දන්නේ නැහනේ. මේ 9 කියන්නේ මේ ටික විතරයිනේ.
මේ ටිකත් ඒකට එකතු කරන්න ඕන මේ සම්පූර්ණ දිග ගන්න. එහෙමනම් මුලින්ම මේ A හොයාගෙන ඉන්න ඕන. මෙන්න මේ කුඩා ඍජුකෝණී ත්‍රිකෝණයට කුඩා ඍජුකෝණී ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය මේ විදිහට ලියන්න. එතකොට අඳුර ගන්න පුළුවන්. පයිතගරස් ප්‍රමේයය යෙදීම විදිහට පැහැදිලිව ලියන්න. ඉදිරිය පුරුදු වෙන්න. right එහෙනම් මේකේ කාරණය කියන්නේ 10. මෙන්න මේ කුඩා ඍජුකෝණී ත්‍රිකෝණයේ කාරණය 10යි. එහෙනම් 10 වර්ගය සමානයි ඉතුරු පාද දෙකේ වර්ගවල එකතුවට. මේක A වර්ගය එකතු කිරීම මේ පාදේ 8 8 වර්ගය. දැන් මේක සුළු කරන්න 10 වර්ගය කියන්නේ 100යි. A වර්ගය එකතු කිරීම 8 වරක් 8 64යි. දැන් A වර්ගය ඉතුරු කරගන්න නම් 64 අයින් කරන්න ඕනේ. එහෙනම් දෙපැත්තෙන්ම 64ක් අඩු කරන්න. 64 අඩු කිරීම 64. එතකොට මෙතනින් 100න් 64ක් අඩු වුණාම 36ක් එනවා. අර පැත්තේ ඉතුරු වෙන්නේ A වර්ගය. A වර්ග 36යි නම් A කියන්නේ 36 වර්ගමූලය. 36 වර්ගමූලය කියන්නේ 36 ඉන්නේ 6 වරක් 6නේ. එහෙනම් A කියන්නේ 6යි. 36 වර්ගමූලය කියන්නේ 6 වර්ගය. 6 වරක් 6නේ. 6 වර්ගයේ වර්ගමූලය කියන්නේ වර්ගය අයින් කරන්න ඉතින් වෙන්නේ කීයද? 6න්. හරි. දැන් ඒක හරි. දැන් ඉතින් මෙතනින් මේ ඊළඟ කොටසට යන්. ඒ කියන්නේ x හොයන එකට x කියන්නේ මේ විශාල ඍජුකෝණී ත්‍රිකෝණයනේ. විශාල ර්ජිකෝණී ත්‍රිකෝණයේ කර්ණය තමයි හොයන්න ඕන. මේ පාදේ දන්නවා 8යි. මේ පාදේ කියන්නේ A එකතු කිරීම 9. මේ කෑලි දෙකේම එකතුවනේ. මේ කෑල්ල 9යි. මේ ටික 9යි. මේ ටික A නේ. දැන් A හොයාගත්තනේ. ඒ කියන්නේ කීයද? 6යි. එහෙනම් 9යි. මෙතන 6 එකතු කිරීම 9 තමයි මේ මුළු දිග. 6යි 9 එකතු වුණාම කීයද? 6 එකතු කිරීම 9 කියන්නේ 15. හරිද? ඔන්න ඒක හොයාගත්තනේ මේ දිග. right එහෙනම් දැන් පයිතගොරස් සම්බන්ධය දාමු. විශාල ඍජුකෝණී ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේයය යෙදීම. ඔන්න විශාල ඍජුකෝණී ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය දාන්න. එතන බලන්න ඒකේ කාරණය කියන්නේ x වල වර්ගය සමානයි ඉතුරු පාද දෙකේ වර්ගවල එකතුවට. මේ පාදයේ 8යි. 8 වර්ගය එකතු කිරීම මේ පාදේ දැන් කීයද? 6 9 එකතු වුණාම 15 එන 15 වර්ගය. x වර්ගය සමානයි 8 වරක් 8 64 එකතු කිරීම මේ පැත්ත සුළු කරන්න දෙන්නේ මේ දකුණු පැත්ත සුළු කරන්න. 8 වර්ගය 64 8 වරක් 8 15 වර්ගය කියන්නේ 15 වරක් 15 කියන්නේ 225. x වර්ග දකුණු පැත්ත 225 64 කියන්නේ 289. 289ක් එනවා. මේ එන්නේ x වර්ගනේ ළමයි. එහෙනම් x කියන්නේ 289 වර්ගමූලය. දැන් 289 වර්ගමූලය දන්නේ නැහැ. එකපාර හොයාගන්න අමාරුයි ළමයි. ඒත් මම කිව්වා මම පටන් ගන්න කලින් කරා ටිකනේ. ඒක එතනත් ඇති. එහෙම නැත්නම් ඔයා බලන්න මේ වර්ගමූලයේ සෙයිම තප්පර පහෙන් කියලා වීඩියෝ එකක් තියෙනවා. අන්න ඒකේ ඉතින් කෙටි ක්‍රමයක් තියෙනවා ළමයි. අන්න ඒක බැලුවා නම් ඔයාලට ඕන මේක වර්ගමූලයේ ඉතාලම ආසුවෙන් හොයාගන්න පුළුවන්. හරි. මම ඒක පහලින් දාන්නම් ඒකේ ලින්ක් එක ඕන. හරිද? ඔයා ඒක බලන්න. දැන් මේක කීයද? 17යි නේද? 289 කියන්නේ 17 වර්ගය. 17 වර්ගයේ වර්ගමූලය. 17 වර්ගයේ වර්ගමූලය ගන්නකොට මොකක්ද වෙන්නේ? වර්ගයේ වර්ගමූලය කපලා ගිහිල්ලා සංඛ්‍යාව විතරයි ඉතුරු වෙන්නේ. එහෙනම් 17යි සෙන්ටිමීටර. ඔන්න ළමයි x තෙව්වා, a තෙව්වා. හරි නේද එහෙනම්? ඔක ලියා ගන්න. හරි ළමයි මේ බලන්න මෙන්න මේ බෝඩ් එකේ දාලා තියෙන ගණන් තුනක්. මේකේ කියන්නේ පහත රූපවල පරිමිතිය සොයන්න. මෙන්න මේ රූප තුනේ පරිමිතිය හොයන්න. ළමයි දන්නවනේ පරිමිතිය කියන්නේ මොකද්ද? පරිමිතිය කියන්නේ සංවෘත තල රූපයක වටේ දිගනේ. වටේ පාදවල දිගේ එකතුව තමයි පරිමිතිය කියලා කියන්නේ. එහෙමනම් මෙන්න මේ වටේ දිග හොයන්න ඕන මෙන්න මේකේ. මේකේ වටේ දිග කියන්නේ b වලින් පටන් ගත්තොත් තමන්ට කැමති පැත්තකින් පටන් ගන්න පුළුවන්. මේ පාදේ එකතු කිරීම, මේ පාදේ එකතු කිරීම, මේ පාදේ da එකතු කිරීම ab. මෙන්න මේ පාද හතරේ දිගේ එකතුව තමයි මේකේ පරිමිතිය. ඉතින් ළමයි මේක දන්නවා. හැබැයි cd දන්නේ නැහැ, da දන්නේ නැහැ. ab දන්න, bc දන්නේ.
දන්නේ පාද දෙකක් තියෙනවා. එහෙමනම් අපිට ඒක හොයාගන්න වෙනවා පයිතගරස් ප්‍රමේය. දැන් කොහොමද මේකට පයිතගරස් ප්‍රමේය දාලා මේ පාදේ හොයන්නේ? මේ පාදේ හොයන්නත් බෑනේ. පයිතගරස් ප්‍රමේය දාන්න පුළුවන් ඍජු කෝණී ත්‍රිකෝණයකට විතරයි. ඉතින් මේ හොඳින් බැලුවහම පේනවා මෙන්න මේ ABC කියන එක ඍජු කෝණී ත්‍රිකෝණයක්. ඒකේ මේ පාදය දුන්නා නම් අපිට මේ කර්ණයේ AC හොයාගන්න පුළුවන්. පාද දෙකක් දුන්නොත් එකක් හොයන්න පුළුවන්. AC හොයා ගන්නවා බලන්න මේ ACD කියන්නේ සමපාද ත්‍රිකෝණයක්. මේ ලකුණක් දාලා තියෙන කෑලි දෙකක්. එහෙනම් මේකෙත් කෑලි දෙකක් දාලා මේකෙත් දාලා. ඒ කියන්නේ පාද තුනම සමානයි කියන එක. ACD කියන්නේ සමපාද ත්‍රිකෝණයක්. එහෙනම් මේ පාදයයි මේ පාදය තුනම සමාන වෙන එකක් හොයාගත්තා. මේක හොයාගත්තා නම් මේකයි මේක හොයාගන්න පුළුවන් නේ. එහෙනම් අපි AC හොයමු. ABC ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දාමු. ABC ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය ඔක ලියනවා. මම ලියන්නේ. එහෙනම් කර්ණය කියන්නේ AC වල වර්ගය සමානයි AB කියන්නේ 6 වර්ගය එකතු කිරීම BC කියන්නේ 8 වර්ගය. දැන් ටික එකතු කරන්න AC වර්ගය එහෙම ලිව්වා 6 වර්ගය 36 8 වර්ගය 64යි. 36 64 එකතු කරාම 100යි. AC වර්ගය සමානයි 100 නම් AC කියන්නේ 100 වර්ගමූලය. 100 වර්ගමූලය කියන්නේ කීයද ළමයි 10. එහෙනම් සෙන්ටිමීටර් 10ක් එනවා AC. AC 10 නම් CD කීයද 10යි. CA මේ AD 10යි. එහෙනම් AD සමානයි 10යි. අනිත් එක මොකද්ද CD සමානයි 10 සෙන්ටිමීටර්. හරි ඔන්න දැන් තියෙන්නේ මේ එකතු කරන්න විතරයි. රයිට්. දැන් මම ඊටු ටික ඕනම් මෙතන ලියන්න මෙතන ඉඳ මදි වෙන හින්දා පස්සම කළා දාමු. එහෙමනම් පරිමිතිය දැන් ඕන පරිමිතිය සමානයි මෙන්න මේ වටේ දිග එකතුවනේ. ඉතින් ළමයි මෙතනින් පටන් ගත්තොත් මේ දිග කීයද 8 සෙන්ටිමීටර් එකතු කිරීම CD අපි දැන් හෙව්වා කීයද 10යි සෙන්ටිමීටර් එකතු කිරීම DA 10යි සෙන්ටිමීටර් එකතු කිරීම AB කියන්නේ 6යි සෙන්ටිමීටර්. බලන්න හතරක් ඇවිල්ලාද කියලා 1යි 2යි 3යි 4යි. අන්තිමට ගණන් කරලා ගන්න. දැන් මේක එකතු කරොත් එනවා 10යි 20යි 28යි 6යි කියන්නේ 34යි සෙන්ටිමීටර්. ඔන්න ඒකේ පරිමිතිය එවුවා. හරි ප්‍රශ්නාංක දෙක බලමු. එතකොට මේකේ පරිමිතිය කියන්නේ මේ UST කියන ත්‍රිකෝණයේ පරිමිතිය තමයි ඕන. මේ පරිමිතිය හොයද්දි බලන්න මේ පාදය දන්නවා 10යි. මේ ST කියන පාදයක් දන්න ඕනේ 15යි 6 එකතු කරා නම් හරි. හොයන්න ඕනේ UT කියන පාදය. UT කියන පාදය දන්නේ නැහැ. ඉතින් ඒක හොයාගන්න පුළුවන්ද කියලා බලමු. මෙන්න මේ ත්‍රිකෝණයෙන් UVT කියන ත්‍රිකෝණය ගත්තොත් ඒකෙන් හොයන්න පුළුවන්ද? ඒක ඍජු කෝණී ත්‍රිකෝණයක් තමයි. VT කියන දන්නවා. VT දන්නවා. හැබැයි මේක දන්නේ නැහනේ. පාද දෙකක් දැනගත්තා නම් තමයි හොයන්න පුළුවන්. එහෙනම් මේ VU කියන එක හොයාගන්න වෙනවා මුලින්ම. VU හොයන්න පුළුවන් මෙන්න මේ SUV කියන ත්‍රිකෝණේ. SUV ත්‍රිකෝණයට පයිතගරස් දාන්න. හරි. මේ ත්‍රිකෝණේ පයිතගරස් දාද්දී ඔයාලට පේනවා කර්ණය කියන්නේ SU නේ. එක දන්නවා 10යි. මේ පාදයක් දන්නවා 6යි. මේ පාදේ හොයාගන්න පුළුවන්. UV හොයාගන්න පුළුවන්. එහෙනම් දැම්මොත් පයිතගරස් වෙනවා 10 වර්ගය සමානයි 6 වර්ගය එකතු කිරීම මේක UV වල වර්ගය. 10 කියන්නේ මේ පාදේ. හරි ඒක සමානයි කර්ණයේ වර්ගය සමානයි ඉතුරු පාද වර්ග වල එකතු කරන්නේ. 10 වර්ගය කියන්නේ 100යි 6 වරක්යි 36 එකතු කිරීම UV වල වර්ගය. UV හොයන්න නම් මේ 36ක් අඩු වෙන්න ඕනේ නම් 100ෙන් 36ක් අඩු කරන්න. අර පැත්තෙන් 36ක් අඩු කරන්න. දෙපැත්තෙන්ම 36ක් අඩු කරනවා. එයා මේ පැත්තේ මේ 36 අයින් කරගන්න නේ. හරි දැන් එතන මොකක්ද වෙන්නේ මේ 36 කපල යනවා ඉතුරු වෙන්නේ UV. මෙතන 36න් මේ 100න් 36 කියම 64යි. UV වල වර්ගය UV වල වර්ගය 64යි නම් UV කියන්නේ 64 වර්ගමූලය. 64 වර්ගමූලය. 64 වර්ගමූලය කියන්නේ කීයද? සෙන්ටිමීටර් 8ක් කියලා. මේක හරි. UV හොයාගත්තා. UV හොයාගත්තට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ UVT කියන ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දාලා UT හොයන්න. හරි. දැන් මම මෙතෙන්ට යනවා.
UTV ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දාන්න. හරිද? ඔයාලා ටික ලියන්න පයිතගරස් ප්‍රමේය දීම කියලා. මේකේ බලන්න කර්ණයේ වර්ගය සමානයි. කර්ණය කියන්නේ UT නේ. නම එක UT කියලා ගන්න. UT වර්ගය සමානයි. ඉතුරු පාදවල වර්ගවල එකතු කර මෙතන 15 වර්ගය එකතු කිරීම UV කියන්නේ දැන් හොයාගත්තා 8. 8 වර්ගය. එමනම් 15 වර්ගය කියන්නේ 225යි 8 වර්ගය 64ක් එනවා. 225යි 64 එකතු වුණාම 289ක් එනවා මේ UT වල වර්ගය. එමනම් UT කියන්නේ 289 වර්ගමූලය. දැන් මෙතන කලින්නුත් හදුව නේද 289 වර්ගමූලය. කීයක් දෙන්නේ සෙන්ටිමීටර් 17ක් එන්නේ. හරි. එවනම් දැන් පරිමිතිය හොයාගන්න පුළුවන් ඉතා පහසුවෙන්. පරිමිතිය සමානයි මෙන්න මේ පාද ටිකේ එකතුවනේ. මේක 10. එකතු කිරීම මේ පාදේ එකතු කරලම ලියන්න. ඒතර ලේසි 15යි 6 එකතු වුණාම 21. එකතු කිරීම මේ පාදය 17යි. ඔන්න ටික එකතු කරන්න බලන්න. 21යි 17යි කියන්නේ 38යි 10යි 48ක් තමයි එන්නේ. 48යි සෙන්ටිමීටර්. මම දෙවෙනි එකත් හරි. හරි ඔය ටික ලියා ගන්න. ඊළඟට ප්‍රශ්නාංක 3ට යම්. ප්‍රශ්නාංක 3 තුනේ බලන්න පරිමිතිය හොයද්දි මොනවද ඕන වෙන්නේ කියලා. AB දන්නවා මේ දිග ඕනනේ BC එකක් දන්නවා මේ දිගක් දන්නවා මේ දිගක් දන්නවා මෙන්න මේ දිග දීලා නැහැ EA දීලා නැහැ එහෙනම් අපි EA හොයා ගන්න ඕනේ EA හරි AE හරි ඒක හොයාගන්න මොකද්ද පාවිච්චි කරන ත්‍රිකෝණය හරි දැන් බලන්න ඒක හොයන්න ත්‍රිකෝණයක් නැහැ ළමයි AE හොයන්න වෙන මේ AE ත්‍රිකෝණයක් නැහැ නමුත් අපිට පුළුවන් මේ AC හොයාගන්න මේ විශාල ත්‍රිකෝණයෙන් ACB කියන ත්‍රිකෝණයෙන් AC හොයාගන්න පුළුවන් නේ පයිතගොරස් ප්‍රමේය දාලා මේ පාදය දන්නව කර්ණය දන්නව එකකින් AC හොයාගන්න පුළුවන් හරි මම මෙන්න මේකම 1 2 කියලා දාගත්ත පහසු වෙන්න මේ දෙක ත්‍රිකෝණය ගත්තොත් එහෙම නැත්නම් ඒක ලියන්න අවශ්‍යත් නැහැ සංකේත වලින්ම දාන්නත් පුළුවන් ABC කියන ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය දැම්මම AC හොයාගන්න පුළුවන් AC වලින් මෙන්න මේ EC අඩු කරොත් මෙන්න මේ දිග අඩු කරොත් මොකද වෙන්නේ AE තමයි එන්නේ නම් EC දන්නෙත් නැහැ එහෙනම් EC ත් හොයාගන්න වෙනවා මෙන්න මේ පොඩි ත්‍රිකෝණය බලන්න මේකේ පාද දෙකක් ගන්නවනේ කර්ණය තව පාදයකුයි දන්න හින්දා මෙතනින් EC හොයාගන්න පුළුවන් එහෙමනම් මුලින්ම අපි EC හොයාගනිමු EDC ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය ගන්න පයිතගොරස් ප්‍රමේය මෙහෙම ලියන්න පයිතගොරස් ප්‍රමේය දීමෙන් හරි ඒකේ නම් කර්ණය කියන්නේ 5යිනේ 5 වර්ගය සමානයි ඉතුරු පාදවල වර්ගවල එකතුවට මේක 4 මේක EC වල වර්ගය EC වර්ගය දාන 4 වර්ගය 5 වර්ගය 25 සමානයි EC වර්ගය දාන 4 වර්ගය 16 හරි දැන් බලන්න මේ EC හොයන්න නම් 16ක් අඩු වෙන්න එපායි 16 නැති වෙන නම් දෙපැත්තෙම 16ක් අඩු කරන්න ධන 16 ඍණ 16 16ක් අඩු කරා දෙපැත්තෙන් විතර මේ පැත්තේ 16 කපල යනවා මෙතන 25න් 16ක් අඩු වුණාම 9යි EC වර්ගය සමානයි 9 නම් EC කියන්නේ 9 වර්ගමූලය 9 වර්ගමූලය කියන්නේ කීයද 3යි නේද ඒ 3 වරක් 3නේ 9 ආවේ එහෙනම් EC හොයාගත්ත සෙන්ටිමීටර් 3යි මේක මාරු කරලා ලිව්වත් කමක් නැහැ EC සමානයි සෙන්ටිමීටර් 3යි හරි දැන් EC හොයාගත්තා ඊළඟට ඕන මොකද්ද මේ සම්පූර්ණ දිග AC නේ මුළු දිගෙන් මේක අඩු කරා නම් අපිට අවශ්‍යයි AE එනවා එහෙනම් මුළු දිග හොයාගමු ACB ත්‍රිකෝණයට පයිතගොරස් ඔන්න ඔය විදිහට ලියන්න හරි බලමු එහෙනම් ඒකේ කර්ණය කියන්නේ CB නේ ඒකේ දිග දන්නවා 13 13 වර්ගය සමානයි ඉතුරු පාදවල වර්ගවල එකතුවට මේක 5 වර්ගය ධන අනිත් එක AC නේ AC දන්නේ නැති හින්දා මම AC කියලාම ලිව්වා AC නේ හොයන්නේ AC වල වර්ගය 13 වල 13 169යි 5 රප්පා 25 එකතු කිරීම AC වල වර්ගය දැන් AC හොයන්න නම් 25ක් අඩු වෙන්න ඕන දෙපැත්තේ 25 ධන AC වල වර්ගය අඩු කිරීම 25 දෙපැත්තෙම 25ක් අඩු කරන්න.
එතන මෙතනින් එනවා 144ක් සමානයි AC වල වර්ගය. තොර AC වල වර්ගය 144 නම් AC කියන්නේ 144 වර්ගමූලය. 144 වර්ගමූලය කියන්නේ 12. එහෙනම් AC වලගේ සෙන්ටිමීටර් 12. AC හොයාගත්ත දැන් අපිට එනම් පරිමිතිය තමයි ළමයි හොයන්න තියෙන්නේ නම් පරිමිතිය පරිමිතිය හොයන කලින් තව මොකක්ද හොයාගන්න ඕනේ. දැන් AC නෙවෙයි අපිට ඕනේ AE නේ. AE කියන්නේ මොකද්ද එහෙනම්? AE කියන්නේ මේ සම්පූර්ණ දිගෙන් මෙන්න මේක අඩු කරන්න. AC වලින් EC අඩු කරන්න. AC අඩු කිරීම EC. AC දන්නවා දැන් හෙව්වා කීයද 12යි. EC දන්නවා හෙව්වා 3යි. 12න් 3ක් අඩු කරන්න 9යි සෙන්ටිමීටර්. ඔන්න AE වලගේ ආවා. හරිද? දැන් එහෙනම් පරිමිතිය ගන්න පුළුවන්. පරිමිතිය සමානයි ඔන්න ඔය පාදවල දැන් වටේ දිග ඔක්කොම එකතු කරන්න. වටේ දිග ගුවාම අපි මෙතනින් පටන් ගමු. මේ දිග 5 එකතු කිරීම මේ දිග 13 එකතු කිරීම මේ දිග 5 එකතු කිරීම මේ දිග 4 එකතු කිරීම අවසානයේ AE නෝන AE කියන්නේ කීයද? 9. බලමු ඔක්කොම අරගත්තද කියලා 1 2 3 4 5ක් එන්නවා. 1 2 3 4 5යි. රයිට් ඔය ටික එකතු කරමු. 5යි 5යි 10යි 10යි 13යි කියන්නේ 23යි. 23 4යි 27යි 27යි 9යි කියන්නේ 36යි සෙන්ටිමීටර්. හරිද? හරි සටහන් කරගන්න. හරි ළමයි බලන්න මෙන්න මේ ගාන මේ දීලා තියෙන්නේ මේකේ නම රොම්බසය. රොම්බසයක් වුණාට පස්සේ රොම්බසයේ පාද හතරම දිගින් සමානයි. අර සමචතුරාශ්‍රය පොඩ්ඩක් ඇලවෙලා හැදෙන්නේ රොම්බසේ. සමචතුරාශ්‍රයේ පැත්තක් ඇලුනාම සමචතුරාශ්‍රයේ ශීර්ෂයක් කෙලවරට කරොත් ඔන්න හැදෙන්නේ රොම්බසේ. මතක තියාගන්න සමචතුරාශ්‍රයෙන් තමයි රොම්බසේ හැදෙන්නේ කියලා. හරි දැන් රොම්බසේ විශේෂ ලක්ෂණ තමයි පාද හතරම දිගින් සමානයි. අනිත් එක තමයි මේ මෙන්න මේ BD සහ AC කියන්නේ විකර්ණ. රොම්බසේ විකර්ණ දෙක තමයි මේ AC සහ DB. කර්ණ නෙවෙයි විකර්ණ. මේ විකර්ණ දෙකක් තියෙනවා BD සහ AC. රොම්බසයක මෙන්න මේ වගේ විකර්ණ දෙක කැපෙන තැන තමයි මෙතන ගත්තොත් රොම්බසේ මොකද්ද වෙන්නේ? අපි මම කෝ කියලා ගන්නම් කැපෙන තැන. රොම්බසේ මෙන්න මේ විකර්ණ සමච්ඡේදනය වෙනවා. දැන් සමච්ඡේදනය කියන එක ළමයි අහලා නැත්නම් සමච්ඡේදන වෙනවා කියන්නේ මේ කැපෙන තැනේදී මේ දිගයි සමාන වෙනවා. ඔන්න ඕක තමයි සමච්ඡේදනය කියන්නේ. කියන OD සහ OB සමානයි. ඒක 5යි නම් මේක 5යි. ඒ වගේම අනිත් විකර්ණයත් සමච්ඡේදනය වෙනවා. AO සහ OC සමානයි. මම මෙන්න මේ ඉරිකේල් තුනක් ගන්නවා. ඒ කියන්නේ OC සහ OA සමානයි කියන්නේ. හරිද? ඔන්න ඔය ලක්ෂණ ටික තමයි රොම්බසේ තියෙන්නේ. ඒතර රොම්බසේ මේ සමච්ඡේදනය වෙන තැන කෝණ අංශක 90 ගන්න. හරිද? ඒකත් මතක තියාගන්න. විකර්ණ සමච්ඡේදනය වෙන තැන කෝණ අංශක 90 ගන්න. දැන් මෙන්න මේ ABCD කියන මේ රොම්බසේ පරිමිතිය හොයන්නලු. දීලා තියෙනවා BD වල 16යි. BD දිග 16යි. මේ සම්පූර්ණ දිග 16යි නම් මේ එක කෑල්ලක් කීයද? සෙන්ටිමීටර් 8 ගානේ. සමච්ඡේදනය වෙනවනේ නම් මේකත් සෙන්ටිමීටර් 8යි. මේ සම්පූර්ණ දිග 16යි නම් මේකත් 8යි. මේකත් 8යි. ඊළඟ තව තියෙනවා AC 12යි. AC කියන්නේ මේ දිගනේ මේ විකර්ණයනේ. ඒක 12 නම් AO කියන්නේ ඉන් භාගයක් සෙන්ටිමීටර් 6යි. OC කියන්නේ සෙන්ටිමීටර් 6යි. හරි. මේ එක ඍජුකෝණී ත්‍රිකෝණයක් ගන්නම් මම AOB කියලා. AOB ත්‍රිකෝණය ගත්තොත් ඒකේ කර්ණය කියන්නේ මේ AB නේද? මෙන්න මේ AB නේද කර්ණය කියන්නේ? ඔව් එහෙනම් අපිට මේ AB හොයාගත්තා නම් මේ පාද හතරම දිගින් සමාන නිසා පරිමිතිය හොයාගන්න පුළුවන්. එහෙනම් එක පාදයක් හොයන්න මම AOB ත්‍රිකෝණයට පයිතගරස් දාන්න පුළුවන්ද පයිතගරස්? පුළුවන් නේ. මේ පාදයේ දාන්න මේ පාදයේ දාන්න කර්ණය තමයි AB කියලා කියන්නේ. එහෙමනම් පයිතගරස් ප්‍රමේයට අනුව කර්ණය මම මේ ත්‍රිකෝණයට දාන්නේ කර්ණය AB. එහෙනම් AB වල වර්ගය සමානයි. මේකේ වර්ගය එකතු කිරීම මේකේ වර්ගය, ඒ කියන්නේ 8 වර්ගය එකතු කිරීම 6 වර්ගය.
එතකොට එනවා මේ පැත්තේ AB වර්ගය සමානයි 8 වර්ගය කියන්නේ 64 ධන 6 වර්ගය කියන්නේ 36. 64යි 36 එකතු කරන්න කීයක් වෙනවද? 100. මේ පැත්තේ AB වල වර්ගය දැන් AB වල වර්ගයනේ 100. අපි හොයන්න ඕනේ AB වල වර්ග නෙවෙයි AB නේ. AB කියන්නේ මොකද්ද? 100 වර්ගමූලය. 100 වර්ගමූලය කීයද? 10. 100 ඉන්නේ 10 වරක් 10. කියන්නේ 10 වර්ගයෙන් තමයි 100 එන්නේ නම් 100 වර්ගමූලය 10යි. ඔන්න AB හොයාගත්ත නේද? ඉතින් ළමයි බලන්න AB දිගම නේද මේ හතරම එන්නේ. එහෙනම් පරිමිතිය හොයාගන්න පුළුවන් මේ රොම්බසේ 100 10 sorry 10 කීයද 4ක් 10 4ෙන් වැඩි කරත් හරි නැත්නම් 10 4ක් එකතු කරත් හරි 10 10 10 10 එතන කීයද සෙන්ටිමීටර් 40ක් එන සෙන්ටිමීටර් 40යි right සටහන් කරගමු හරි ඊළඟ ගන්නට යම් බලන්න ABCD කියලා සමචතුරස්‍රයක් මෙන්න මේ සමචතුරස්‍රයේ පරිමිතිය තමයි හොයන්න ඕන දීලා තියෙන්නේ AC විතරයි AC වල දිග විතරයි ළමයි දීලා තියෙන්නේ. දැන් එන බලමු මේක කොහොමද පරිමිතිය හොයන්නේ කියලා. ඒතර මේකේ මේ එක පාදයක් හොයාගත්තා නම් ඇතිනේ නේද? සමචතුරස්‍රය එක පාදයක් හොයාගත්තා නම් ඇති. මම මේ එක ත්‍රිකෝණයක් සලකන්නම් ABC කියලා ත්‍රිකෝණය. මේක ඍජු කෝණී ත්‍රිකෝණයක්. ඒක හරි ADC හරි Tamanට කැමතියක් ගන්න පුළුවන්. මම මේ ABC කියන ත්‍රිකෝණය ගන්නවා. ඒකට පයිතගරස් දාන්න. පයිතගරස් ප්‍රමේය දාන්න. ABC ත්‍රිකෝණයට. ඒතර ඒකේ කර්ණය කියන්නේ AC නේද? AC වල දිග දීලා සෙන්ටිමීටර් 10යි. එහෙනම් 10 වර්ගය කර්ණයේ වර්ගය සමානයි ඉතුරු පාදවල වර්ගවල එකතුවට. ඉතුරු පාදයේ දන්නේ නැහැනේ මම මේක x කියලා ගන්නම්. ඒක x නම් මේකත් මොකද්ද? මේක x නම් මේකත් x. මේයි පාද හතරම සමානයි. එහෙනම් මේ පාදයේ වර්ගය x වල වර්ගය එකතු කිරීම මේ පාදයේ ඒකත් x වල වර්ගය 10 වර්ගය කියන්නේ 100යි. මෙන්න මෙතන බලන්න ළමයි මේ සජාතීය පද නේද? x වර්ගයේ පද. ඒතර මෙතන 1 මෙතනත් 1. 1x වර්ග 1x වර්ග 1 එකතු කරන්න සජාතීය පදෙින්ද පුළුවන් එකතු කරන්න. එහෙමනම් 1x වර්ගය 1x වර්ගය කියන්නේ 2x වර්ග. හරිද? ඒතර ළමයි සජාතීය පදෙින්ද තමයි හැම එකතු කරන්න පුළුවන්. එහෙනම් 100 සමානයි 2x වර්ග. x වර්ගනේ හොයන්න ඕන. x වර්ග කියන්නේ නම් දෙකෙන් බෙදන්න දෙපැත්තම දෙකට දෙක කපලා යනවා. x වර්ගය සමානයි 100 දෙකෙන් බෙදුවාම 50. ඔන්න x වර්ගය තමයි ඔය ආවේ. right. ළමයි මේක මේ පරිමිතිය නෙමෙයි sorry වර්ගඵලය හොයන්න ඕන වර්ගඵලය. පරිමිතිය හොයන්න අමාරුයි මේකේ. හොයන්න පුළුවන් ඔයාලට දැම්ම බෑ. පරිමිතිය නෙමෙයි වර්ගඵලය සොයන්න. හරිද? right. දැන් ඔන්න x වර්ගය එව්වා x කියන්නේ 50 වර්ගමූලයනේ. ඉතින් 50 වර්ගමූලයක් දන්නවද? 50 වර්ගමූලයක් ඔයාලට දැම්ම හොයන්න බෑ. ඒ කියන්නේ මේකේ දශම ගානක් එන්නේ. ඒක නිසා ඕක x වර්ග විතරක් තියෙන. x වර්ග වල හොයාගන්න. දැන් ඔයා ඇයි x එව්වේ නැත්තේ කියලා. x එව්වේ නැත්නම් ළමයි මේකේ වර්ගඵලයනේ හොයන්නේ. පරිමිතිය නෙමෙයි වර්ගඵලය. වර්ගඵලය කියලා කියන්නේ දිග වැඩි කිරීම පළලනේ සමචතුරස්‍රයක. දිග x නම් පළලත් මොකද්ද? x. x වැඩි කිරීම x කියන්නේ x වර්ග. හරිනේ දැන් තේරෙනවද? එහෙනම් x වර්ග ගැලීම කීයද? 50යි. යන්නේ ඒකයි අපි x එව්වේ නැත්තේ. x වර්ගම ආදේශ කරන්න පුළුවන් වෙන වර්ගඵලය කියන්නේ වර්ග සෙන්ටිමීටර වෙන්න ඕන. සෙන්ටිමීටර නෙවෙයි වර්ග සෙන්ටිමීටර. හරි සටහන් කරගමු. හරි. ඒතර මම ළමයි මුලින්ම කිව්වා මේ පාඩම අවසානයේ ඔයාලට සාමාන්‍ය පෙළ විභාගයට එන ගාණක් හදන්න හැකියාවක් ලැබෙනවා කියලා. දැන් කොහොමද හැකියාව ලැබෙන්නේ? මේ බලන්න මෙන්න මේ දීලා තියෙන ගාණ විභාග ගාණක්. ඒ වගේ ගණනක් තුවාල විභාග පාස් පේපර්ස් සාමාන්‍ය පෙළ පේපර්ස් පෙරලලා බලන්න මේ වගේ ගණන් තියෙනවා. ඒතර මෙන්න මේ වගේ දිග විස්තරයක් තියෙනවා. මේක දැක්කහම බය හිතෙන්න. හැබැයි මේකේ ඇති දෙයක් නැහැ. ඔක කියවලා බලන්න මේ ගොඩක්ම තියෙන්නේ මෙතන මේ දාපු ඒවම තමයි මෙතන විස්තර කරලා තියෙන්නේ. ඒව මේකේ සටහන් වෙලා තියෙන්නේ ගොඩක් ඒවා. හරිද? බලමු නම් O කේන්ද්‍රය වන වෘත්තයක් තමයි මේ තියෙන්නේ. O කේන්ද්‍රය. ඒක ඉතින් ඇති දෙයක් නෙවෙයිනේ.
ඊට පස්සේ කියනවා PQ මධ්‍ය ලක්ෂ්‍ය R වේ. ඔන්න බලන්න මධ්‍ය ලක්ෂ්‍ය කියන්නේ මැද කියන එක. හරියටම කොටස් දෙකකට බෙදෙන මැද තැන තමයි මධ්‍ය ලක්ෂ්‍ය කියන්නේ. එහෙනම් PQ වල මැද R. ඉතින් ඔක ඇති දෙයක්ද? ඒ කියන්නේ මේ කැලලයි සමානයි කියන එක. ඒකත් ගානේ දීලා තියෙන්නේ. සමහර ඒවා දෙන්න නැති වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් ඔයා මේ විදිහට මාක් කරගන්න. PQ මධ්‍ය ලක්ෂ්‍ය R කියන්නේ PR සහ RQ සමානයි කියන එක. හරිද? මම මේ කැලි දෙක සංකේතයක් දැම්මේ මේ දෙන්න දිගින් සමානයි කියන්නේ. ඊළඟට කියනවා දික්කල OR දික් කරාට පස්සේ SCD වෘතය හමු වේ. ඉතින් ඒකත් මාක් කරලා තියෙනවා. මේක දික් කරාම මෙන්න මෙතන S කියලා කියන්නේ වෘතය හමු වෙන තැන. ඊට පස්සේ කියනවා ORP කෝණේ අංශක 90යි. ORP අංශක 90යි. හරි ORP හරි ORQ කියලා ගමු. P උනත් ප්‍රශ්නයක් නැහැ. ORQ අංශක 90යි. එහෙනම් මේ කෝණේ 90යි. මේක 90 නම් මේකත් 90යි. ළමයි දන්නවනේ මේක 180 ගණන්. හරිද? මේ දෙකෙන් එකක් දුන්නත් ලියා ගන්න පුළුවන්. ඊළඟට දීලා තියෙනවා දිගවල් ටික PQ සමානයි. PQ කියන්නේ මේ සම්පූර්ණ දිග 12යිලු. ඒක 12යි නම් මේ RQ කියන්නේ කීයද? RQ කියන්නේ 12න් භාගයක් නේද? හේතුව මේ දිගයි සමානයි. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙත් අහන්නේ ඒක. RQ කියන්නේ මේ සම්පූර්ණ දිගෙන් භාගය. PQ වලින් භාගය. RQ සමානයි PQ බෙදීම 2යි. මේ කැලල සමානයි. PQ දන්නවා 12යි. එහෙනම් 12 බෙදන්න 2කින් සෙන්ටිමීටර් 6යි. RQ සෙන්ටිමීටර් 6යි. කියන්නේ ළමයි මේ දිග සෙන්ටිමීටර් 6යිනේ. මේක හරි. ඊළඟට වෘතයේ ආරය සොයන්න. වෘතයේ ආරය දැන් බලන්න වෘතයේ ආරය සොයන විදිය. හරිද? හොඳට තේරුම් ගන්න. මම මේ O සහ Q යා කරනවා කඩේිරේ. කේන්ද්‍රයේ ඉඳලා වෘතයට තියෙන දුරනේ ආරය කියන්නේ. ඒතර O කියන්නේ කේන්ද්‍රය, වෘතය මත ලක්ෂ්‍යයක් තමයි Q. එහෙමනම් OQ කියන්නේ ආරය නේද? OQ කියන්නේ ආරය. එතන ළමයින්ට පුළුවන් ඕන මෙන්න මේ O සහ P යා කරන්න. O සහ P යා කරාම ඉතින් O කියන්නේ කේන්ද්‍රය, P කියන්නේ වෘතය මත ලක්ෂ්‍යනේ. ඒ කියන්නේ OP කියන්නේ ආරය. ඒක කැමතිලා පුළුවන්. මම මේ විතරක් දික් කරා OQ කියන්නේ නම් ආරය. OQ හොයාගත්තා නම් හරි. දැන් OQ හොයන්න විදියක් කියන්න බලන්න. තව මේක එක දත්තයක් දීලා තියෙනවා OR සමානයි 8යි. මෙන්න මේ දිග සෙන්ටිමීටර් 8යි කියලා. OR සෙන්ටිමීටර් 8යි. දැන් මේ වඩ පේන මෙතන අංශක 90ක් තියෙනවා නම් මේ ORQ කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක් නේද? ORQ ත්‍රිකෝණයට එනම් පයිතගොරස් ගන්න. ත්‍රිකෝණී ත්‍රිකෝණයේ පාද දෙකක් දන්නවා. එහෙනම් අපිට ඒකින් OQ හොයා ගන්න පුළුවන්. එතන මේකේ කරණය කියන්නේ OQ නේ. OQ වර්ගය සමානයි 8 වර්ගය ධන 6 වර්ගය. 8 වර්ගය ධන 6 වර්ගය 8 වරක් 8 64 6 වරක් 6 36යි 64යි 36 එකතු වුණාම 100යි. OQ වර්ගය සමානයි 100යි කියන්නේ OQ සමානයි කීයද? 100 වර්ගමූලය කියන්නේ සෙන්ටිමීටර 10ක් එනවා. ඔන්න OQ හොයාගත්තා. ඒ කියන්නේ අරය හොයාගත්තා නේද? දෙවෙනි එකේ නම් උත්තරේ හරි. එහෙනම් අරය සමානයි 10යි සෙන්ටිමීටර. දැන් තුන්වෙනි එකට යම්. තුන්වෙනි එක කියන්නේ RS. RS කියන්නේ හොඳට බලන්න මෙන්න මේ පොඩි දිගනේ. OS කියන්නේ මොකක්ද? OS කියන්නේ අරය. OS සමානයි ඒත් එහෙනම් කීයද? සෙන්ටිමීටර 10යි. වෘත්තයේ කාර්යයන් සමානයි. කේන්ද්‍රය සහ වෘත්තය මත ලක්ෂයක් යා කරාම අරයක් එනවා. OS කියන්නේ අරය. OR 8යිනේ. OR 8යිනේ ළමයි. OR දිග තියෙන සෙන්ටිමීටර 8යි. එහෙනම් අපිට ඕන RS. RS කියන්නේ මේ සම්පූර්ණ දිගෙන් මේ OR අඩු කරන්න. ඒ කියන්නේ 10න් අඩු කරන්න 8ක්. ඔතනින් එනවා අපිට RS. 10න් 8ක් අඩු නම් සෙන්ටිමීටර 2. හරි ළමයි. එහෙනම් අපි පාඩම මෙතනින් අවසන් කරනවා. එහෙනම් මේ පයිතගොරස් ප්‍රමේය සම්බන්ධව අපි ගැටලු සාකච්ඡා කරා. ඒ වගේම දැන් ඔයාලට මේකෙන් මේ 11 ශ්‍රේණියේ O level විභාගයට එන පාස් පේපර්ස් වල ගණන් හොයලා කරා ගන්නත් පුළුවන්. හරිද? ඒ වගේම මේ අභ්‍යාස පොතේ තියෙන ගණන් ටිකත් ඔක්කොම කරන්න. එහෙනම් අපි මෙතන පාඩම අවසන් කරමු. සියලු දෙනාටම ආයුබෝවන්.